තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද අපේ 18 වන දුරස්ත භාවනා වැඩසටහනේ 3 වෙනි දින කමඨාන් සාකච්ඡාවට වැඩම වදාළ බොහෝන්සේව පාද නමස්කාර කර ගෞරවයෙන් පිළිගනිමි. අද ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. මම ඉල්ලිකාගෙන් මුලින්ම ඉල්ලා සිටිනවා ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේට පළමුව නමස්කාර කරමි. සතිමත් සක්මන. මගේ සක්මන පියවර 40ක් දුර ටයිල් පොළවට හිටගෙන ඉන්නා කය දෙස බලා දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. පසුව පාද මාරුවෙන් මාරුවට කැඩුවෙමි. දැන් සතිමත් සක්මන ආරම්භ වී ඇත. දකුණු පාදය උසවා තැබුවෙමි. එය සිනිඳු ටයිල් ස්පර්ශ කළේය. වම් පාදයද උසවා ඉදිරියට තැබුවෙමි. එහි විලුඹ පළමුව බිම වැදිනි. ඊළඟට ඇඟිලි හොඳින් පොළවේ තද විය. කයේ බර වම් කකුල දරාගත් පසු නැවත දකුණු පාදය එසවුනි. මේ ක්‍රියාවලිය දිගටම පැවතුණි. කිසිම මෙහෙයවීමකින් තොරව සිදුවේ. සිත පාද දෙස බලා සිටි. බාහිර සිතුවිලි අරමුණට බාධා වූයේ නැත. ගත වූ කාලය මිනිත්තු 45කි. සතිමත් පරියංකය. පාතර උදුන් වැද පරියංකය සඳහා වාඩි වූයේමි. භාවනාවට හොඳම වේලාව මේ යයි සිටේ. වාඩි කරවා ඇස කය පිරමිඩියක හැඩයක් ප්‍රකට වේ. ඒ දෙස බලා සිටියෙමි. මගේ මූලික කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. කයේ පැවැත්ම තහවුරු කරන හුස්ම රැල්ල වහා ප්‍රකට විය. එය දීර්ඝ හුස්මකි. නාස්පුඩු පුරවාගෙන සිතට ඇතුල් වූ එම හුස්ම රැල්ල පිට වී ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. වැඩි වේලා නොගොස් ළඟින් හුස්ම වැටුණා. බලා සිටියෙමි. කය නිශ්චලය. ඇතුළත කතා හෝ අනාගත සැලසුම් නැතිවීම මගේ මහත් රුකුලක් විය. ඒකාග්‍ර වූ සිත වරක නිසල වේ. නැවත මූලික කර්මස්ථානයට එයි. නැවත නිසල වේ. මේ ආකාරයෙන් මාරුවෙන් මාරුවට සිත අරමුණේ ඒකාග්‍රව පැවතී. ටිකකින් ඝන වේදිකාවක් දිස්විය. එයද නොපිනී ගියේය. කය සමාද සිටින බව දැනුම් දෙයි. කකුල් දෙකේ වේදනා දැනේ. ඒවා දිග හැර පහසුව සලකා ගනී. අපෝ ධාතු ස්වභාවය කටේ කෙල පිරෙමින් ප්‍රකට වේ. ආශ්වාස ප්‍රශ්වාස වාතයට අමතරව උද්දංගමන වායුවද ඉහළට ගමන් කර පිටව යයි. කුරුළු හඬක් ඇසේ. ඈත ඇසෙන දුක්ඛියක හඬ සෝත විඥානය සංඥා ලෙස නිකුත් කරයි. මේ ශබ්ද භාවනා අරමුණේ සිත පිහිටුවා ගැනීමට බාධා වූයේ නැත. මේ සියලු අත්දැකීම් ලැබමින් පර්යාංකයේ පැය එකකුත් විනාඩි 30ක් ගත කළේ. වටිනා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි. විශේෂයෙන් ඇත්තටම මේකට එකතු කරන්න දෙයක් නැහැ. කරන ආකාරය හොඳයි. ටික ටික තමන් වෙතට තමන්ගේ අවධානය එන බවක් මේ වார்த்தාවෙන් පේන්න තියෙනවා. ඉතින් එතකොට තමයි අපිට මේ බොහොම සරල අත්දැකීම් ටික වார்த்தාවට එකතු කරගන්න තරම් හැකියාව හම්බ වෙන්නේ. එහෙම නැත්නම් අපි මේවා අත්හැරලා දානවා. මේවා කිසි වැදගත්මකට නැහැ කියලා අපි හිතනවා. අපි ඒ වෙනුවට අපේ සිත බාහිරයට යොදාගෙන අතීතයට අනාගතයට යොදාගෙන අතන මෙතන තියාගෙන කාලය ගත කරනවා. ඉතින් ඒකෙන් දැන් සෑහෙන්න අයින් වෙලා වර්තමානයේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙලා තියෙනවා. ඒක සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා දිගට කරගෙන යන්න මේ බහුලීකృత කරන්න තමයි තියෙන්නේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. පර්යංකයට සූදානම් වී ඉඳගත්තා. එස්සැනකින් සිතුවිලි ආවා. ඉන් පසුව දකුණු නාසයේ හුස්ම දැනුණා.
එය සාපේක්ෂව කෙටි බවක් දැනුණා. ඉන්පසුව හුස්ම රැලි 10ක් පමණ මේ ආකාරයට බලාගෙන සිටියා. ටික වේලාවකට හිත පිට ගියා. නැවතත් හුස්මට අවධානය යොමු වන විට හුස්ම සාපේක්ෂව දීර්ඝ වී තිබුණා. ඒ ආකාරයෙන් බලාගෙන ටික වේලාවක් හිටියා. සිතුවිලි ආවා, නැවතත් හුස්මට සිත ආවා. එවිට නාස් කුහර දෙකේම ප්‍රකටව හුස්ම රැල්ල පෙනුණා. ටික වේලාවකින් ඈනුම් යන්න පටන් ගත්තා. ඈනුම් යෑම දින දෙකක් පමණ සිදු වුණා. ආහාර ගෙන භාවනා කළත් ආහාර නොගෙන භාවනා කළත් ඈනුම් යෑම සිදු වුණා. රාග සිතිවිලි ආවා, ශරීරය සහ සිත වෙනස් වූ බව දැක්කා. කම්මැලිකම ඇති වී තිබෙන ආකාරයක් දැක්කා. විනාඩි 5කට පමණ පසු භාවනාව නැවතුණා. සක්මන් භාවනාව. විනාඩි කීයකට පස්සේද? විනාඩි කීයකට පස්සේ? විනාඩි 45කට පමණ පසු භාවනාව නැවතුණා. හරි. සක්මන් භාවනාව. පැය භාගයයි. සක්මන් කිරීම ආරම්භ කරා. සිත යටි පැතුලේ දැනෙන ස්පර්ශය වෙත යොමු කළා. සමහර තැන්වලදී සීතල දැනෙන ආකාරයත් සමහර තැන්වලදී එසේ නොදැනෙන ආකාරයත් නිරීක්ෂණය කළා. කකුල් දෙකේ අඩිය තැබීමේ වෙනසක් නිරීක්ෂණය වුණා. එක කකුලක ගෙලුම ස්පර්ශ වී ඉතුරු කොටස ස්පර්ශ වන බවත් අනිත් කකුලේ එකවරම පොළවේ තබන බවත් ප්‍රකටව පෙනුණා. අසල නිවසකින් රේඩියෝවක ගීතයක් වාදනය කරන්න වුණා. එය සමග සිත එය වෙක දිව ගියා. දිව ගිය ආකාරයක් ගීතයේ පදවැල් ගැන සිතන ආකාරයක් දැක්කා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හරි. ටිකක් ඒ කියන්නේ මේ පිට යන ගතිය තාම තියෙනවා, හිතේ ගානක් නැහැ. Taman ඒක ප්‍රමාණිකූලව පාලනය කරගෙන තියෙනවා. පිට ගියත් වැඩි වෙලාවක් ඉන්න බවක් පේන්නේ නැහැ. දැන් නැවතත් Taman ගාවට එන බවකුත් පෙන්눔 කරනවා. ඒ නිසා පරයන්කේදීත් විනාඩි 45ක් විතර කාලය ගත කරලා තියෙනවා. ඒක වරදක් නැහැ. අර ඈනුම් යනවා කියන්නේ ඒකේ සමහරලාට ඔක වෙනවා අපි පරයන්කය අවසන් වෙන්න ආසන්නයේදී ඈනුම් යෑමක් වෙලා සමහරලාට පරයන්කය අවසන් වෙනවා. ඒකේ වැරද්දක් නැහැ. එතකොට ඉතින් අපිට නැගිටලා සක්මන්ට යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ වගේ හඳුනා ගන්න ඕනේ අපේ පරයන්කේ කාලය අවසන් වෙන යම් යම් ලකුණු තියෙනවා. අන්න ඒ ලකුණු අපි හඳුනා ගත්තාම අපිට පහසුයි ක්‍රමානුකූලව ඒ ලකුණු පහළ වෙනකොට අපි තේරුම් ගන්නවා දැන් මේ අවස්ථාව අවසానයි. ඊට පස්සේ ඉතින් ආයි පොඩි වෙනසක් කරන්න තමයි තියෙන්නේ. කොහොම මේ සක්මනට යන්න තියෙනවා. නැත්නම් අපි වෙන යන්න වැඩක ආයෙ දෙනවා. ආයෙත් ඔන්න ඇවිල්ලා පරයන්කේ වාඩි වෙනවා. අන්න ඒ වගේ පොඩ අපි මේ රටාව හඳුනා ගන්න අවශ්‍යයි. පරයන්කේත් එහෙමයි, සක්මනේදීත් එහෙමයි. යම් කිසි කාලයක අපි පටන් ගන්නවා. ඊට පස්සේ අවසන් වෙද්දී යම් ලකුණු පහළ වෙනවා. ඒක තේරුම් අරගෙන අපි ඒ යන රටාවට අනුව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා යන ආකාරය හොඳයි, කරන විදිහ හොඳයි. දිගට කරගෙන යන්න. තුන්වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ, මා ටික කාලයක සිට දිනපතා සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් වඩමි. පර්යංකයේදී ඉතා ඉක්මනින් හුස්ම රැල්ල තුනී වී කිසිවක් නැති තැනකට යයි. අරමුණු නැති මෙහි වැඩි වේලාවක් රැඳී සිටීමට අපහසු ගතියක් දැනේ. බලෙන්ම අරමුණක් ගැනීමට යොමු වේ. මුළු පර්යංකයම මේ හිස්තැනත් අතරින් පතර හිස්තැනේ ඒකාකාරී බවෙන් නිදීමට ගන්නා යම් අරමුණක් අතරත් කාලය පැයක් පමණ ගත කරමි. මට ඇති ගැටලුව නම් කිසිවක් නොදැනෙන හිස්තැන සිටින විට සතියෙන් ඉන්න බව දැනගන්නේ කෙසේද යන්න. එහි වැඩි වේලාවක් සිටීමට කල යුත්තේ කුමක්ද යන්නත් පිළිබඳවයි. තෙරුවන් සරණයි. ඔව්, සක්මන ගැන මුකුත් නැහැ නේද? නෑ ස්වාමීන් වහන්සේ. එච්චරයි ඒ ප්‍රශ්නේ. හරි. හොඳයි. මෙතෙන්දී ඇත්තටම දැන් හිස්තැන කියන එක චුට්ටක් තමන් හරියටම හඳුනා ගන්න වෙනවා. ඒ කියන්නේ අපේ හිත අපි ඒ තරම්ම මේ කියන්නේ ගැඹුරකට භාවනාවක් නැත්නම් විපස්සනාවක් නොකරත් සමහරවිට අරමුණ තුනී වෙලා ඔහේ ඉන්න ගතියකට එන්න පුළුවන්. එතෙන්දී යම් කිසි උදාසීන බවක් ඔහේ නිකන් පාවෙනා වගේ ගතියක් එන්න පුළුවන්. ඒක හැබැයි ඒ තරම්ම නිවැරදි විපස්සනාවක් කරහා අපි ළඟා වෙච්ච තැනක් නෙමෙයි. ඒක අර සමාධිය හරහා සමාධියේ නිකන් අඩු වැඩි වීමක් කරහා අපි ගත කරන නිකන් උදාසීන බවක්. මේක ඒ තරම්ම වටින්නේ නැහැ.
ඒ වෙනුවට අපි මෙතෙන්දී විවිධාකාර වශයෙන් අරමුණු තේරුම් අරගෙන අපි තුමා ආනාපාන වශයෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වශයෙන් එහෙම නැත්නම් පිම්බීම් හැකිලීම් ක්‍රියාවලියක් වශයෙන් ඒවා තව සියුම් වෙලා පිම්බීම් හැකිලීම් රාශියක් වශයෙන් ඊට පස්සේ කායිකව මතුවෙන විවිධ ධාතු ලක්ෂණ වශයෙන් නැත්නම් වේදනා වශයෙන් නැත්නම් හිතේම පහළන විවිධ සිතුවිලි වශයෙන් මේ විදිහට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අපි ඒ අරමුණු වල ස්වභාවය තේරුම් ගන්න අපේ හිතේ ඒවා සම්බන්ධයෙන් යම්කිසි නිබ්බිදාවක් පහළ වෙලා එපා වීමක් සිද්ධ වෙලා ඒවා ගැන අර තිබිච්ච වමනාව ඒ රසවින්දනය අපෙන් අයින් වෙලා උදාසීන බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න හිත යන්න පුළුවන් ඊළඟ අවස්ථාවේදී මොකක්වත් අරමුණු නොකරන මොකක්වත් ග්‍රහණය නොකරන හිස් තැනකට යන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ඒ නිසා තමන්ම පොඩ්ඩක් බලන්න තමන් කොහොමද මේ තැනට ගියේ කියලා. තමන්ගේ අතීතය පොඩ්ඩක් මෙනෙහි කරලා කොයි විදිහටද මෙතෙන්ට ළඟා වුණේ කියලා බලන්න. ඒ නිවැරදිව තමන් මොකක්වත් ග්‍රහණය නොකරන තැනකට මොකක්වත් උපාදාන නොකරන තත්වයකට හිතපත් වුණා නම් එතෙන්දී අපිට හිතෙනවා නම් අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ වෙන අරමුණකට දැන් හිත දාන්න ඕනේ කියලා එතනම වැරදි. එතනම අපි කරන්නේ වැරද්දා. මොකද අපි අරමුණු හරහා ගිහිල්ලා ඒ අරමුණු වල යථා ස්වභාවය තේරුම් යෑම නිසා තමයි හිත මොකක්වත් ග්‍රහණය නොකරන උපාදාන නොකරන ස්වාධීන සරල නිස්කලංක නිදහස් ස්වභාවයකට ආවේ. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ නිදහස් භාවයේ තව පුරුදු කරන්නේ නැතුව ඒක මහා කම්මැලි කියලා අපි බලෙන් ආයි අරමුණක් හඳුන්ලා දෙනවා නම් එතකොට ඒ කියන්නේ අපේ කමඨහන පිරිසුදුලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔය අවස්ථාවේදී ඇත්තටම කම්මැලිකමක් දැනෙනවා. මොකද අපේ හිතට විචිත්‍රත්වයක් ලබලා දෙන්නේ යම්කිසි ආස්වාදයක් ලබලා දෙන්නේ කෙලෙස් හරහා. අපි යමක් බලනකොට ඒකෙන් යම්කිසි රාගයක් ආසාවක් දැනෙනවා නම් අන්න නැත්තම් අනිත් පැත්තට ද්වේෂයක් පවා දැනෙනවා නම් අපි නිදිමතක් ඇත්තෙත් නැහැ, එපා වීමක් ඇත්තෙත් නැහැ. අපි ඒකත් එක්ක ඉන්නවා. මොකද එතන හරිය විචිත්‍රයි. විශේෂත්වයක් තියෙනවා. නමුත් මේ මට්ටමේදී කිසිම අරමුණක් නැහැ. ඒ නිසා හිත හරි කම්මැලි වෙනවා, උදාසීන වෙනවා. මේ එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ தත්ත්වය ප්‍රගුණ කරලා ගන්න ඕනේ. අද අපි විනාඩි 15ක් මේක උහුලගෙන හිටියා නම් ඊළඟ දවසේ අඩුතරමින් විනාඩි 16ක් 17ක්වත් ඒ මට්ටම පවත්වන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඊළඟ දවසේ අපි අඩුතරමින් විනාඩි අපි තුමු 20ක්වත් එන්න මේ විදිහට ඉන්න බලන්න ඕනේ. අන්න ඒ වගේ ක්‍රමානුකූලව විනාඩිය මේක වර්ධනය කරන්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ මෙතනට හිත හුරු කිරීම අත්‍යවශ්‍යයි. මේ අපි විචිත්‍රත්වයට බලන නැත්නම් විචිත්‍රත්වයට තියෙන ආසාව සිද්ධි බහුල භාවයට තියෙන ආසාව පොඩ දුර වෙන ආකාරයෙන් මේක වර්ධනය කරන්න අවශ්‍යයි. එතකොට පස්සේ මේ හිත හුරු වෙනවා. අර වගේ දේවල් මේ ත්‍රාසජනක දේවල් මේ හිත අවුස්සන දේවල් මේ හිතට දාගන්න නැතුව හිත මධ්‍යස්තව තියාගන්න ශාන්තව තියාගන්න පොඩ හුරු වෙනවා. ඉතින් අන්නේ හුරු කිරීම අපි පුරුදු කරන්න ඕනේ. ඒ නිසා එකපාරටම මේ කම්මැලි කියලා එතනින් අයින් වෙන්නේ නැතුව නැගිටින්න නැතුව පොඩ හුරු කරන්න තමයි තියෙන්නේ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් සහ පරියංක භාවනාව සතිමත්ය සක්මනේ පවතින කායික විදීම් පිළිබඳ දැනුවත්ය එක අරමුණක සිට ගෙවි ගොස් අරමුණු කරන අරමුණ මතද පිහිටා ගෙවි යයි මෙවැනි හසුවන අරමුණ මත අරමුණු වෙමින් ගෙවි යයි දිගට ගලා යන ගඟක්සේ ගතහොත් මගදී එයට එක්වන දෑ මත දැනීමක් ඇතිකොට ඉවත් වේ. යයිද දිගටම එවැනි ස්වභාවයක්සේ දැනේ. කතාවක් ඒ මත ඇති වී අපි මෙයට සම්බන්ධ වුණේ කෙසේදයි නොතේරේ. ගලා යාමක් පවතිනවා. ඇවිදිනවා නම් හෝ හුස්ම ගැනීමක් හෝ සිදුවන යම් දේ මත ගලා යාම ඛණ්ඩනය වී නැතිව නැවත එසේම ප්‍රකෘති තත්වයට පත් වී ගලා යාම සිදුවේ. ස්වාභාවික සංසිද්ධියකි. අවශ්‍ය උපදෙස් දෙනමින් ඉල්ලමි. සෑම දිනාටම පින් සිදු වේවා. මෙවනින් සැනසේවා. ඔව් ඒක හරි. ඒ කියන්නේ තේරලා තියෙන දේ නිවැරදි. ඒ කියන්නේ අපි මේ හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක් තමයි තියෙන්නේ. ඒක ප්‍රවාහයක්. ඉතින් අර ඒ ප්‍රවාහයේ තියෙන වේගය නිසා අපිට ඒක හඳුනා ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒකට කියනවා සන්තති ඝණය කියලා. අපි ඒක ඝණයක් විතර දකින්නේ. අපි
කෙනෙක් විදිහට දකිනවා, පුජ්‍යලයක් විදිහට දකිනවා, දෙයක් විදිහට දකිනවා. ඉතින් ඒ නිසා අපි මේ ඝන සංඥාවෙන් ඒක අල්ලගෙන අහු වෙලා ඉන්නවා. ඒ නිසා දැන් විපස්සනාවේදී ඒ ඝන සංඥාව පොඩ දුර වෙලා එතන ප්‍රවාහයක් තියෙන බව, එතන සන්තතියක් තියෙන බව, එතන ගලා යාමක් තියෙන බව අපිට තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට එතන පුජ්‍යලයක් නැහැ. එතන තියෙන හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වෙන සිද්ධි මාලාවක්. ඉතින් එතකොට ඉතින් මේකේ ගන්න කියලා සාරයක් නැහැ අත්‍තරම. මෙතන ගන්න කියලා පුජ්‍යලයක් ඒ සිද්ධි මාලාවේ නැත්තම් ඒ ගලා යන ප්‍රවාහයේ සත්වයේ පුජ්‍යලයක ආත්මයක් එහෙම කියලා එකක් නැහැ. මෙතන තියෙන හේතුඵල ධමයක්. ඉතින් මේක ටික තේරෙන්න එතකොට අපිට අපේ හිත අර එතනට අත දාන ගතිය අඩු වෙනවා. අපි ඒවා අත දාලා සකස් කරන්න යන ගතිය, අපි ඒවට මැදිහත් වෙන්න යන ගතිය, අපි ඒවා මේ එක්ක පැටලෙන ගතිය ඔන්න අඩු වෙවි අපේ හිත නිස්කලංක වෙන්න ගන්නවා. මොකද තේරුම් ගන්නවා මේවා සකස් කරන්න අමාරුයි. තමන්ගේ පැත්තට ආවොත් තමන්ට ඒක වගකීමක් වශයෙන් පැවරුනොත් තමන්ගේ යුතුයකම කරනවා. හැබැයි බොහෝ වෙලාවට වෙන්න ඉඩ හැරලා වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ බඳු ආකල්පයක් දැන් ටික වර්ධනය වෙන බව මේ වார்த்தාව අනුව පේන්න තියෙනවා. දෙකට කරගෙන යන්න විශේෂයෙන්ම තමන්ගේ හිතේ තමන් හදන හැටි බලන්න. මම හදන හැටි, කෙනෙක් හදන හැටි, පුජ්‍යලයක් හදන හැටි තමන්ගේ හිත දිහාම බලන්න. ඒ කියන්නේ අපි මේ වගේ මට්ටමේදී සමහරට අහුවෙන්න පුළුවන් විටින් විට අපි කෙනෙක් හදන හැටි, විටින් විට මම හදන හැටි. යම් සිද්ධි මාලාවන් සිද්ධීන් හරහා අතීතයේ වෙච්ච සිද්ධීන් හරහා කරන්න තියෙන වැඩ කටයුතු හරහා අපි කෙනෙක් හදනවා. මමෙක් හදනවා. ආයෙත් මමත්වයක් ඉස්සරහට ගන්නවා. අන්න ඒක අපි හඳුනාගත්තා නම් එතෙන්දිත් ඒ අපි කරන මේ මෝඩ වැඩේ අපි මේ ආරෝපණය කරගන්න හදන මමයා අයින් කරලා ඒ යන යෑමට නැත්නම් ඒ ප්‍රවාහයට යන්න දෙන්න පුළුවන්. එතකොට නිකන් හුදු ධර්මතා රසක් තියෙන්නේ. ඉතින් ඒක තව වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒ වගේම හිතේ පහළ වෙන අනිකුත් කෙලෙසුන් හඳුනා ගන්න අවශ්‍යයි. හඳුනගෙන ඒවට අහු වෙන්නේ නැතුව ඒවට බහල් වෙන්නේ නැතුව ඒවටත් යන්න දෙන්න අවශ්‍යයි. ඒ විදිහට ටික අපේ හිත පිරිසුදු කර යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක සෑහෙන දුරට තේරලා තියෙනවා. දෙකට කරගෙන යන්න. පස්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කාමතහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. සක්මන. ගෙදර ශාලයේ ලැමිනේටඩ් ෆ්ලෝ එකේ අඩි 15ක පමණ තීරුවක් තෝරාගෙන තිබේ. සක්මනට ඉතා කම්මැලිකමක් ඇතිනොත් කෙසේ හෝ ටික වේලාවක් හෝ කිරීමට උත්සාහ කරමි. ත්‍රිලක්ෂණය නිතරම ප්‍රකට වන හේයින් වරින් වර අලුත් යමක් පෙනීදයි සොයමි. ඇවිදින විට සහ විශේෂයෙන් හැරෙන විට සුලංකාර කපාගෙන යන බව දැනේ. වරින් වර සිතුවිලි පැමිණේ. ටිකක් ප්‍රපංච කෙරෙන බව දැනිමි. නැවත සක්මනට සිත ගනිමි. ටික වේලාවකින් හද නිදිමතක් දැනේ. සාමාන්‍යයෙන් සක්මනින් පසු කෙලින්ම පරියන්කයට නොයමි. එසේ ගියොත් පරියන්කයේදී නිින්ද යාවියයි සිතේ. පරියන්කය ආනාපාන සතිය වඩමි. ඉතා ඉක්මනින් කිසිවක් නොතේරෙන තැනට යයි. හරියට බ්ලැන්ක් කැන්වස් එකක් දිහා බලන් ඉන්නවා වාගේ. කම්මැලි. පාළුව වගේ දැනේ. ඒ දෙසම බලා සිටිමි. සමහර අවස්ථාවල නිින්ද යනවා දැයි නොතේරේ. ඔළුව කඩන් වැටේ. මෙහෙම කම්මැලි තැන විනාඩි 45ක් පමණ ගිය පසු වායු ධාතුව කැළඹෙන ස්වභාවයක් දැනේ. අද බෙල්ලේ නහරයක් තද වුණාම වාගේ තද ගතියක් සහ වේදනාවක් ඇතිවිය. ටික වේලාවක් එදෙස බලා සිට ඉරියව්ව වෙනස් කිරීමට සිදු වුණි. තද සීතලක්, දෙව්ලීමක් සහ ප්‍රමෝදයක් වැනි දෙයක් දැනුනි. එසේ ටික වේලාවක් පැවතුණි. පැයකට වැඩි කාලයක් පරියන්කේ සිට ඇත. ස්වාමීන් වහන්සේ අපහසු අත්දැකීම් ඇති අවස්ථාවලදී ඉරියව්ව වෙනස් කිරීම ආනාපානයට යෑම හෝ පරියන්කයෙන් නැගිටීම කරමි. එසේ කිරීම නිසුදුසුද? කරකැවිල්ල එන අවස්ථාවල නම් වැඩි වේලා එදෙස බලා සිටින්නට බැරිය. මෙවැනි වේලාවකට කළ යුතු දේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනිකුත් ස්වාමීන් වහන්සේලාට සංවිධානය කරන සැමට තෙරුවන් සරණයි. ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ බෝධිය වේවා. හොඳයි. මෙතෙන්දිත් ඇත්තටම කියන්න තියෙන්නේ දැන් අපි එක්තරා යුගයක් ඔය පහු කරන්න විපස්සනාවේ එතෙන්දී ඉතින් ඕක බහුලීකృత කරන්න අවශ්‍යයි. අපි මේක
හරහා යන්න අවශ්‍යයි. මේක මගහරවන්න බෑ. ඒ වෙනුවට මේක හිතන්න නිකන් අපේ ගමනක් යනකොට දීර්ඝ මාර්ගයක අපිට විවිධාකාර අත්දැකීම් හම්බ වෙනවා. විවිධාකාර සංසිද්ධීන් නැත්නම් විවිධාකාර මංසලකුණු අපිට හම්බ වෙනවා. අන්න ඒ බඳු ප්‍රදේශයක් තමයි දැන් පසු කරගෙන යන්නේ. ඉතින් මේක තරණය කරන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී ඇත්තටම දැන් ඔය හැදෙන දැන් මේ මට්ටමේදී නම් දැන් සක්මනත් කරන නිසා හිතේ සතිමත් බව තියෙන්න ඕනේ. පොඩ්ඩක් ඔය දෙක සමබර කරගන්න අවශ්‍යයි. අපි ඕන්ට වඩා සමාධිය වැඩි වුණොත් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. එතෙන්දී අපි නිකන් වෙන ලෝකයකට ගියා වගේ ඉන්න ගතියක් තියෙනවා. එතෙන්දී සමාධිය වැඩි වෙලා. සතිය අඩු වෙලා. සතිය හුඟක් වැඩි වෙලා සමාධිය හුඟක් දුර්වල වුණොත් එතෙන්දී අතෝරක් නැතුව සිතුවිලි එනවා. ඒ නිසා මෙන්න මේ සතියයි සමාධියයි අතර බොහොම සියුම් සමබරතාවයක් පවත්වන්න වෙනවා. දැන් මේ මට්ටමේදී ඇත්තටම පොඩ්ඩක් සමාධිය ඉස්සරහට එනවා. ඒක කරන්න දෙයක් නැහැ. මේක හැබැයි දියුණු කරලා ගන්න ඕනේ. දැන් තමන් හිතන්න විනාඩි 30ක් ඉන්න පුළුවන්. ඔය සමාධි මට්ටමේ. ඊට පස්සේ ආයෙත් ඉතින් ඉවර වෙනවා. අපි දුව යනමක් ගිහිල්ලා හරි තමන්ට තේරෙනවා යම් යම් ලකුණු පහළනවා තේරෙනවා. ඒ වාරය අවසానයි. ආයෙත් වාඩි වෙනවා. ආයෙත් ඉතින් මේ විදිහට සක්මනට යනවා. ආයෙත් ඔන්න පරයන්කට එනවා. මේ විදිහට දිගට කරගෙනකොට ඔතන හිත නිකන් රෙජිස්ටර් වීමක් වෙන්න ගන්නවා. නිකන් අර හිතට ඔක මුල් බැස ගන්නවා. කියන්නේ මොකක්වත් ඇසුරු නොකර උපාදාන නොකර ඒකාග්‍රව ඉන්න පුළුවන්කම හැදෙනවා. ඒක හදාගන්න අවශ්‍යයි. අපි ඔය කියන්නේ දැන් ඔය මේ හැදෙන යුගයේ තියෙන්නේ ඒකට බාධා කරන්න එපා. එක පාටම නැගිටින්නත් එපා. විනාඩි 30ක් විතර යනවා නම් ඔය කටයුත්තේ ඉන්න. විනාඩි 35ක් 40ක් පැයක් විතර ගියත් කමක් නැහැ. පැය උපරිම වශයෙන් තියාගන්න. ඔය සමාධි මට්ටමේ ඉන්න පැයක් උපරිම වශයෙන් තියාගන්න. පස්සේ ඕක දුර්වල කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපිට එකපාරටම සමාධිය දුර්වල කරන්න සුදුසු නැහැ. හැදෙන වෙලාවෙදි පොඩ්ඩක් හැදෙන්න දෙන්න අවශ්‍යයි. පස්සේ පැයකට විතර වගේ අපිට කරගන්න පුළුවන් වුණාම එතකොට Tamanට තේරෙනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ පැයම සිහියක් තියෙනවා. හැබැයි ගැඹුරු සමාධියකුත් තියෙනවා. විපස්සනාවෙන් ඇවිල්ලත් තියෙන්නේ. ඉතින් එන්නේ බඳු පැයක් විතර වගේ මට්ටමකට ඔක දියුණුනා නම් පස්සේ හිමීට ඔය සමාධිය දුර්වල කරමින් අපිට ඊළඟට තව ඊළඟ මට්ටමකට යන්න පුළුවන්. කෙලෙස් හඳුනා ගනිමින් මේ යන ඊළඟ පියවරකට යමු වෙන්න පුළුවන්. දැම්ම ඒකට කලබල වෙන්න එපා. ඒ නිසා මේ ඔය වැඩෙන සමාධිය පොඩ්ඩක් වැඩෙන්න ඉඩ දෙන්න. විශේෂයෙන් ඕකට මැදිහත් වෙන්න එපා. මොකක්වත් කරන්න යන්න එපා. ඒ සමාධියට නිසින්ින්දේ වැඩෙන්න ඉඩ දෙන්න. අනිත් එක දැන් මේක කියලා තියෙනවා අර සක්මනේදී SPV ගැන වගේ එනවා. එතකොට ආයේ එකපාරට යන්නේ නැහැ පරයන්කේට නිින්දයයි කියලා එහෙම හිතලා එහෙම ප්‍රකාශයක් එනවා. ඒකත් එක අතකින් වැරදි. මොකද සක්මනේදී ඒ SPV ගැන එන්නේ ඔය පරයන්කේට යන්න දැන් සූදානම් කියන එකයි එතනින් හැංගෙන්නේ. එතෙන්දී අපි ඒ ඒකාග්‍රතාවයේ කඩලා දාලා ආයෙත් පරයන්කේදී ඒක හදන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට පරයන්කේට යන්න. අර වගේ සක්මණෙන් හොඳට හිත ඒකාග්‍ර වුණා. දැන් හිත ඒකාග්‍ර වෙලා සමාධි වෙන්න සූදානම්. එක්ක හිටගෙන හැම ඉන්නවා පොඩ්ඩක් හිතට ඒකාග්‍ර වෙන්න, සමාධිමත් වෙන්න. එහෙම නැත්නම් හිමීට පරයන්කට ගිහිල්ලා පරයන්කේදී මේ වැඩේ වෙන්න ඉඩ දෙනවා. ඉතින් අතෙන්දී මුකුත් නොකර සිටින්නයි අවශ්‍ය. හිත සමාධිමත් වුණා. හැබැයි සිහිය තියෙනවා. මුකුත් නොකර ඉන්නවා පොඩ්ඩක්. කම්මැලිකමක් තියෙනවා. හැබැයි ඒක අවශ්‍යයි. ඒ කියන්නේ ඇඟිල්ලක්වත් හොල්ලන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන් පරයන්ක ඉවරනාට පස්සේ. ඒක වැරද්දක් නෑ. ඔය අවස්ථාවේදී මේ සමාධිය වැඩෙන්න අවශ්‍යයි. ඒ නිසා පොඩ්ඩක් ඔය ගැන මේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. හොඳයි. හයවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. පහසුවෙන් වාඩි වී කයට හිත ගත්තා. ටික වේලාවකින් කයේ චංචල දැනුණා. කය ඉදිරියට පිටිපසට පැද්දෙනවා. ඒ දෙස බලා සිටින විට සිතුවිලිද පැමිණෙනවා. සමහර අවස්ථාවලදී සිතුවිලි දිගේද යනවා. කයෙහි චංචල හා සිතුවිලි යන දෙකම එකට පවතින බවක් දැනෙනවා. දැන් සිතුවිලි ගලා ඒම වැඩි වගේ දැනුණා. එවිට සිත පපුව ප්‍රදේශයේ පිහිටුවාගෙන සිටියා. එසේ වීර්යෙන් සිත කයේ පිහිටුවාගෙන සිටින විට සිතුවිලි ඒම සෑහෙන දුරකට නතර වෙනවා. ඉඳහිට සිතුවිල්ලක් දෙකක් පැමිණෙනවා. එසේ සිටින විට ටික වේලාවකින් විවිධ සංඥා මතුව ඇවිත් මොනවත් නැති ඔහේ ඉන්න තැනකට යනවා. එසේ විනාඩි 10ක් 5ක් 15ක් පමණ ඉන්නවා. ඇතැයි සිතනවා.
ඉන්පසු නැවත සිත කයට එනවා. නැවත හිස් තැනට යනවා. මෙසේ දෙවාරයක් පමණ මාරුවෙන් මාරුවට ගියා. හැමදාම මෙසේ වන්නේ නැහැ. පර්යාංකය නිතර වෙනස් වෙනවා. සමහර දාට කයේ පමණක්ම සිත තියෙනවා. සමහර දාට සංඥාවල යනවා. සිත සමාධිමත් වීම අඩු වුවත් වීර්යෙන් සිත කයෙහි තබාගෙන සිටි විට සමාධියට යා හැකියි. සිතට නිදහසේ සිටීමට දුන් විට සිතුවිලි ගලා එනවා. ඒවාද ඇදිත් යනවා. සමහර සිතුවිලි දිගේ තමයි දන්නේම නැතුව ගිහින් තියෙන්නේ. වරහන් ඇතුලේ ඒවා ගොඩාක් වේලාවට gedara dore කළ යුතු වැඩ. සිත සමාධිමත් කිරීමේ කාලය ඉතා අඩු බැවින් මේ කාලය ගොඩාක් දික් කළ යුතුද? මම මේ විනාඩි 45ක් පමණ තමයි පර්යංක භාවනාව කරන්නේ. අඩුපාඩු ඇතොත් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සක්මන ගැන මොකක්වත් තොරතුරක් නැහැ නේද? නෑ ස්වාමීන් වහන්සේ. එච්චරයි ප්‍රශ්නේ. හරි. එතකොට මේකට ටිකක් සතිය තව දියුණු කරලා ගන්න. මොකද තාම අර සිතුවිලි වලට අහු වෙන ගතිය තියෙනවා. තව සතිය දුර්වලයි කියන්නේ. තව සක්මනත් මේකට එකතු කරගන්න. සක්මන එකතු කරලා ඒකෙදිත් සිහිය පිහිටවන්න උත්සාහන්ත වෙන්න. ඉතින් තව දියුණු කරන්න අවශ්‍යයි. ඉතින් තාම හැදෙන මට්ටමක් තියෙනවා. ටික ටික ක්‍රමයේ අහු වෙලා තියෙනවා. Tamanටම දැන් Tamanගේ හිතේ ස්වභාවය ටික ටික තේරෙනවා. තව වර්ධනය කරන්න අවශ්‍යයි. සක්මනේ තොරතුරුත් ඇතුළත් කරලා දිගට කරගෙන යන්න. අවසරයි ගම්පිය ස්වාමීන් වහන්සේ. හත්වන ප්‍රශ්නය. හරි. සක්මන් භාවනාව. ස්වාමීන් වහන්සේ සක්මන සඳහා පියවර 16ක ඉඩක් තෝරාගෙන සක්මන ආරම්භුවෙමි. පොළව සියුම්ව මැද තිබෙන ස්ථානයේ පාවහන් රහිතව වම දකුණ වශයෙන් පියවර 16ක් ඒ පැත්තට මේ පැත්තට සාමාන්‍ය ගමනින් සක්මන් කළෙමි. වම් කකුල පොළවට තබන විටම දකුණු කකුලේ විලුඹ එසවෙන බවද වම් පසේ ලේ වකේ ධාරයේ පමණක් සිමෙන්ති පොළවේ තද වෙමින් කොටස සහ ඉන්පසු ඇඟිලි පොළවට තද වෙන විටම දකුණු පායේ කොටස එසවෙන බව අවබෝධ වේ. දකුණු පස කොටස එසවීමට පෙර මදක් පස්සට ලිස්සා යන අතර කිරිස් ශබ්දයක් හඬ නගනවා. සිමෙන්ති සිනිඳු බැවි. දකුණු පායේ විලුඹ පෙරට යවා තබන විට මුලින්ම විලුඹ වදින විටම වම් පායේ විලුඹ එසවෙන ලෙසද පොළවේ සීතල තදින්ම මුල සිටම දැනේ. විලුඹට වඩා කොටසට සීතල වැඩිව දැනේ. පාය එසවෙන විට උකුල් සංදියෙන් පාය මදක් උඩට එසවෙන අතරම දනිස් හන්දියෙන් මදක් නැවි පායේ යට කොටස පහළට එල්ලී යන බව දැකිය හැකිය. ලංකාවට පැමිණීමට හැකි වුණා. නිරෝධායනය වන කාමරයට ඇසෙන මුහුදේ හඬ දින්දෙන බවද ඇසේ. පර්යංකය. සක්මන් භාවනාව අවසන් වන ගමන්ම වාඩි වී කයට සිත තබන විටම මුහුණේ මාංශ වේගෙන් කම්පන චංචල ගතිය සහ ඇඟ පුරාම එය නිහිඳී යන අතර ලේ ගමන් කරන අයුරුද දැනේ. හුස්ම රැල්ල ආශ්වාසය ලාවට දැනෙන අතර ප්‍රශ්වාසය හොඳට දැනී යයි. මද වේලාවකින් ආශ්වාසය නොදැනෙන අතර ආශ්වාසයක් වඩ බව වැටහේ. ප්‍රශ්වාසය ලාවට දැනේ. ටික වේලාවකින් කය තියෙන බව නොදැනේ. නමුත් අත් දෙක එකට වැදී ඇති ස්ථානය හෝ කයේ කොතනද කියා කිව නොහැකි සියුම් තදවීමක් දැනේ. මද වේලාවකින් හිස් අවකාශයක සිටින බවද එම අවකාශයේ දර්ශනයෙන් ටිකක් මතුලී ගියා. වනයක් වැනි ස්ථානයේ තනින් තන අවුව වැටි ඇත. ටික වේලාවකින් ඉදිරිපසින් ගංගාවක් වැනි පටු ඇලක් දිගේ ජලය ගලා යාමක් නොනවත්වා සිදුවේ. ඒ අතරින් සමහර විටක හුස්ම රැල්ල පෙනෙන අතර ජලය ගලා යන දර්ශනය නවතින්නේ නැති නිසා දේශ ඇරීමට සිටුනි. මෙම පර්යංක අවස්ථාවේ අතරින් පතර සිටිවිලි ඇවිත් යන බව සහ සමහර සිටිවිල්ලක් ඇති විට
ඇයි මම මේ දේ හිතුවේ කියා ආපස්සට යනවා. එම තැනට ආව විදිය බලන්න. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ. හොඳයි. වැරදක් නැහැ. ඒ කියන්නේ අපිට අර යෝනිසෝ මනසිකාරයේ පොඩ හිතේ වැඩ කරනකොට ඒ කියන්නේ අර සිතුවිලි දිහා දැන් පොඩ්ඩක් අපි ආපස්ස හැරිලා බලන්න පටන් ගන්නවා. මේකේ මුල බලන්න නැත්නම් ඒකේ පටන් ගත්ත හැටි බලන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි දැන් මේ සිතුවිලි ධාරාවට අහු වෙලා නැහැ. අපිට පුළුවන් ඒ හිතේ පහළ වෙන සිතුවිලි දිහා මධ්‍යස්තව බලන්න. ඒක මේ හුදු සිතුවිලි ප්‍රවාහයක් පමණයි කියන හැඟීමෙන් ඒ අවබෝධයෙන් බලන්න පුළුවන්කම දැන් ඇති වෙලා තියෙනවා. එතකොට තමයි ওই විදිහට සිතුවිලි පෙළේ නැත්නම් සිතුවිලි පේළියේ මුලට යන්න උත්සාහවන්ත වෙන්නේ. ඔය හරහා සිතුවිලි බොඳ වෙලා යන්න පටන් ගනී. ඒ කියන්නේ සිතුවිලි දිගට දුවන්නේ නැහැ, කතන්දර ගෙතෙන්නේ නැහැ, ප්‍රපංච වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි බොහොම ප්‍රඥාවන්තව මේ සිතුවිලි ධාරාවක් කියලා හඳුනගෙන ඒකේ මුලත් දාන්න යනකොට මේවා තව මේ කෙටියෙන් අවසන් වෙන්න පටන් ගන්නවා. අහු වෙන්නේ නැහැ, පැටලිලි ස්වභාවය අඩු වෙනවා, හිත තව තැම්පත් වෙනවා, සිතුවිලි ප්‍රමාණයේ වශයෙන් ගත්තොත් අඩු වෙන්න පටන් ගනී. ඒ නිසා යන විදිය හොඳයි. මේකේ තව එක තැනක් තිබුණා කලින් කොටස පොඩ්ඩක් නැවත කියවනවද? ස්වාමීන් වහන්සේ මේ අන්තිම හරියද? නෑ මුල කොටස. සක්මන් භාවනාවේද? ඔව් සක්මනේ. සක්මනේ මේ දකුණු පස ඒ කොටසේ සවීමට පෙර මදක් පස්සට ලිස්සා යන අතර කිරිස් හරිද ස්වාමීන් වහන්සේ? ඔව් කමන්නේ. ඔව්. කිරිස් ශබ්දයක් නගනවා සිමෙන්ති සිනිඳු බැවි. දකුණු පසේ විලුඹ පෙරට යවා තබන විට මුලින්ම විලුඹ වදින විටම වම් පසේ විලුඹ එසවෙනවා ලෙසද පොළවේ සීතල තදින්ම මුල සිටම දැනේ. විලුඹට වඩා කොටසට සීතල වැඩියෙන් දැනේ. හොඳයි. හරි. මේ දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපිට තව ඕක සියුම්ව දකින්න ඔය තොරතුරු ඔය අපි දීපු නම්ගම් අයින් වෙලා ඒ වෙනුවට බොහොම සියුම් දැනීම් ටිකක් විතරක් ඒ නම් දෙන්න ස්ථාන වශයෙන් දැනගන්න අමාරු වෙලා නිකන් කොහෙදෝ දැනීම් ටිකක් තියෙනවා. අන්න ඒ මට්ටමට ටික ඒවි. ඒක පරයන්කේදී වෙලා තියෙනවා මට මතක විදිහට මේකේ වාර්තාවේ කියවුණා. සක්මණේදී තාම ඒක සිදු වෙමින් පවතිනවා. දිගට කරගෙන යන්න යන විදිය හොඳයි. අටවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ. ගෞරවයෙන් ඔබ වහන්සේගේ දෙපා නමති. අවසරයි. සතිමත් සක්මන බුද්ධ වන්දනාව අවසන්ව තෙරුවන්ට ජීවිතේ පූජා කර පියවර 30ක් පමණ වූ වැලි තීරුවක සක්මන සඳහා යොදා ගනී. දෙතුන් වරක් සාමාන්‍ය ගමනින් ඇවිද අනතුරුව සක්මනට යොමු වුණේ. මම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පියවර මාරු කරමි. ස්වාමීන් වහන්සේ බුද්ධ වන්දනා කරන්න සූදානම් වන විටම මට දැනෙන දේවල් බොහොමයි. විශේෂ කම්පන චංචල බර වී වැగిරීම් කරකැවීම් මේ මා බහුලව දැනෙනවා. මේ මන් සමගයි. මේ මන් සමගමයි සතියෙන් එක්වන්න පටන් ගන්නෙ. හිසේ දකුණු පැත්තේ තිබෙන මේ දේවල් හිස පැත්තකින් පහළට තදවීමක් දැනෙනවා. බෙල්ලේ නහරවලට ඒ තෙරපීම දරා ගන්න අපහසු තරම්. මේ ලියන මොහොතේද එම තත්ත්වයෙන් මිදී නොමැත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අන් අයට දෙන කමඨහන් උපදෙස් මමද අසා සිටිමි. පෙර දිනක කෙනෙකුට මින් තදින් දැනෙන එකක් තෝරා ගන්නා ලෙස දුන් උපදෙස් මම අසා සිටියේ. මම නම් එකක් තෝරා ගැනීම ඉතාම අපහසුයි. සියල්ල එකම ප්‍රමාණයට දැනෙන නිසා වේ. ස්වාමීන් වහන්සේ දෙපා වලට සිත යොමු කර සක්මන් කරමි. සිත පිට යන වාරවලදී වරින් වර සිදුවේ. මගේ නිරීක්ෂණයට අනුව ශරීරයේ යම් කිසි රිද්මයකට දෙකසට මාරු වෙන අයුරු දකිමි. කිලෝ 45ක් බරක් එපාදයක විලුඹ විසින් අරගෙන ලේවගේ පසු කර කොට්ටේ ඇතුල් පැත්තෙන් මාපට ඇඟිල්ලට ගොස් අනතුරුව පිළිවෙලින් සුළඟිල්ලට යන අයුරු දකිමි. සුළු වේලාවකදී සම්පූර්ණ ශරීරයේ බර විලුඹම දරුණු දකිමි. එක පාදයක් එසවි තිබෙද්දී විලුඹෙන් බර ගිලිහි ලේවකය
පාසු කර පොට්ටය දරනු දැක්කෙමි. අනතුරු ඇඟිලි වලට දැනෙන බව දකිමි. විනාඩි 50ක් පමණ ඒවා නිරීක්ෂණය කළෙමි. තවත් දැක්ක දේ ඇත. ලිවීම දිග වැඩි බව වැටහුණි. මට සමා වුණ මැනවි ස්වාමීන් වහන්සේ. සතිමත් පරයන්කේ. පොඩ්ඩක් ඉන්න. හරි. අපි මේකෙදිත් කරලා තියෙනවා හොඳයි. විස්තර ටික ටික එන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි මේවට අර නම් ඈඳන්න අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් සංසුන්ව තියාගෙන, නිස්කලංකව තියාගෙන, හිත මේ තැම්පත්ව තියාගෙන මේ විවිධාකාර දේවල් හඳුනා ගනිමින් විතරක් යන්න. ඒ කියන්නේ විවිධාකාර සංසිද්ධීන් සිද්ධ වෙනවා, ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒ හැරුණාම විවිධ ලක්ෂණ පහළ වෙනවා. අපි ඒවා වෙන් වශයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගනිමින් කටයුතු කරනවා. දැන් ඕනනම් ඒ හඳුනා ගන්නකොට ඒ සිද්ධිය පටන් ගත්තා අවසానයි. ඊට පස්සේ ඔන්න තව සිද්ධියක් පටන් ගැනීමක් අවසානයක්. ආයි තව සිද්ධියක් පටන් ගැනීමක් අවසානයක්. ඒ ආකාරයෙන් පොඩ්ඩක් දකින්න. එතකොට අපිට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. දැන් අර තොරතුරු ටික එන්න පටන් ගන්න තියෙනවා. ඒවයේ ක්‍රියාකාරීත්වය නැත්නම් ඒගොල්ලන්ගේ හැසිරීම බලමින් කාලය ගත කරන්න. හොඳයි. සත්‍යමත් පරයන්කය. මාගේ මූලික කමටහන ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීමයි. නිරන්තරයෙන්ම සිදුවන හිසේ දැනීම සමගම කුඩා කුටුවක වාඩි වෙමි. මම දැන් මෙතනයි සිටමින් හිසේ සිට දෙපා තෙක් බලා සිටිමි. වාඩි වීම පහසු නිසා ඇතුල් වන විට හා හුස්ම රැල්ල දිහා බලා සිටිමි. හුස්ම රැලි සියුම්ය. නාසය අග උකුරු ගසනු දැනේ. සියුම් හුස්ම රැල්ලේ දිග බව, කොට බව දැකිය නොහැක. හෘද ස්පන්දනය තදින් දැනේ. හිස පිටුපසත් එවැනි ගැස්මක් දැනේ. ශබ්ද කරදර බාධාවක් නැත. නිදිමත කුසීතකම නැත. සිතුවිලි ඇවිත් යයි. ඇතුලේ කතාවක් ඇති වී නැති වේ. කර කැවීම ඉතාමත් සියුම්ව සිදුවේ. සතිමත්ව සියල්ල සිදුවීමට ඉඩදී බලා සිටී. පැයකට වැඩි කාලයක් සිටීමට හැක. වාඩි වී සිටින ආසනයේ ගැස්සීමක් සිදුවේ. අත්ල දෙපැත්තට ඇදී යයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කර ගැටළු විසඳුව මැනවි. හොඳයි. ඔබ වහන්සේලාට දුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි. මේකේ වහන්සේලා අනෙක් හරි. කුසල් නැතිවයි. හොඳයි. එතකොට මේකෙදිත් දැන් අර හොඳට දැන් සිහිය පිහිටලා තියෙනවා. වර්තමානයේ ඉන්න ගතිය ඇවිල්ලා තියෙනවා. වෙන් වශයෙන් මේවා හඳුනා ගන්නත් පුළුවන්. ඒවායේ ඒ එක එකක හැසිරීම බලන්න උත්සාහන්ත වෙන්න. අර මේ සක්මනේ කරපු කීප එකමයි මට කියන්න තියෙන්නේ. දැන් අර අපිට විස්තර ටික ලැබුණා. ඒ විස්තරවල ආරම්භයයි අවසානයයි බලන්න උත්සාහන්ත වෙන්න. එතකොට අපිට මේවායේ අර පොදු ලක්ෂණ පැත්තට ඉබේටම යාවි. දැන් අර විචිත්‍ර වශයෙන් වෙන් වශයෙන් විවිධ දේවල් තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඔක්කොමලා එක කතාවක් කියනවා. එක විදිහකට හැසිරෙන්නේ මේ ඔක්කොමලා. අන්නේ පොදු හැසිරීම බලන්න උත්සාහන්ත වෙන්න කරන විදිහ හොඳයි. ලිඛිත ප්‍රශ්න එපමණයි ලැබී තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. එතකොට අද අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා සනිටුහන් කරන්න. ඊට පස්සේ අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. හොඳයි. අපිට පේන්නේ මුකුත් විශේෂ ප්‍රශ්නයක් නැතුව වගේ. එහෙමනම් අපි විනාඩි 40ක් විතර වගේ කාලයක් අදත් සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. සවස් 4:30ට ධර්ම දේශනාව සවස් 4:30ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද අපේ ධර්ම කෙනෙක් ඉන්නවද? කියන්න බලන්න. ආනාපාන සතිය ගැන තියෙන අන්තිම කොටස මෙන්න මේකක් කියලා තියෙනවා. ඔව්. වඩනලද ආනාපාන සතිය කරන කොටගෙන ඔබ
වගේ යම් ආශ්වාස ප්‍රාශ්වාසයක් වෙද්ද එයද ප්‍රකට වූවාහු නැවතේ. අප්‍රකට වූවාහු නැවතේ. ඒක තේරුම මොකක්ද කියලා? ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අවසන් වෙන දැන් අපි මරණකොටත් ඕක සිද්ධ වෙනවානේ. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අවසන් වෙනවා මේ යනකොට. එතකොට ප්‍රකට වෙලාම තමයි ඒක අවසන් වෙන්නේ. දැන් අපි සතිය දියුණු කරලා නැත්නම් අපි තුල අපි වෙතට පැමිණි ගතියක් නැත්නම් මේ කයත් එක්ක ඉන්න ගතියක් අපි ගාව නැත්නම් එතෙන්දී අපිට හුස්ම යනවා ගැන හුස්ම යෑම ගැන අවසන් හුස්ම ගැන කිසිම හැඟීමක් නැහැ. එක්ක අපි බය වෙලා නැත්නම් වෙන දේවල් ගැන කල්පනා කර කර අඬ මේ එහෙම බොහොම වික්ෂිප්ත මනසකින් තමයි මේ කටයුතු කරන්නේ. නමුත් ආනාපාන සතිය හොඳට දියුණු කරපු මනසක් එහෙම නෙමෙයි. යා හොඳට මේ සිද්ධ වෙන කාර්ය දිහා එයාට බලන්න පුළුවන්. එයාට ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙනවා. එයාට පැත්තකින් ඉඳන් ඒ දිහා බලන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒක මුලදී අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අර වගේ ඕනම ආස්වාසයක් විතර අපිට දැනුවත්ව තමයි සිද්ධ වෙන්නේ. ඕනම ප්‍රස්වාසයක් අපේ දැනුවත්ව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අවසන් හුස්මත් ඒ විදිහටම දැනුවත්ව පැමිණෙනවා. ඊට පස්සේ ඒක අවසන් වෙනවා. එතනින් ඉවරයි. නෑ එහෙම එකක් නෑ. ඔතෙන්දී ධ්‍යාන අත්‍යවශ්‍ය නැහැ. ඔතෙන්දී සතිය තිබීම නැත්නම් හිතේ පැහැදිලි බව තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඕක විපස්සනා පැත්තකින් වෙන්නත් පුළුවන්. ධ්‍යාන වලටම යන්න අවශ්‍ය නැහැ. අවශ්‍යන්නේ අර හිත හොඳට නිකන් කයත් එක්ක ඉන්න ගතිය. තමන් වෙතට පැමිණි ගතිය. අපේ අවධානය ආස්වාස ප්‍රස්වාසයට යොමු කළොත් ඒ එකක්වත් මග හැරෙන්නේ නැතුව සෑම ආස්වාසය ප්‍රස්වාසයක්ම හඳුනා ගන්න පුළුවන් හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ඇත්තටම දැන් ඔය කායගත සති සූත්‍රය කියලා තව සූත්‍රයක් තියෙනවා. ඒකත් මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒකෙදි හැම බුදුරජාණන් වහන්සේ ඔය කායනුපස්සනාවේ තියෙන කොටස් ටික ඔක්කොම අන්තර්ගත කරලා තියෙනවා එතනත්. එතෙන්දිත් බුදුහාමුදුරුවෝ කියන්නේ කයට හිත එන්න පටන් ගන්නවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් කයේ නැහැ අතීතයට අනාගතයට යන ගතියක් එළියට දුවන ගතියක් තියෙන්නේ. තනිකරම එළියේ ඉන්න ගතියක් තියෙන්නේ. නමුත් ඔය වගේ කමඨහන් වඩන්න කය වෙතට එනවා, කය තුලම පවතිනවා, කය ඇසුරේම දැන් හිත ඉන්න පටන් ගන්නවා. එතකොට ඉතින් කයේ වෙන්නේ මොකද්ද කියන එක හිත දැනුවත්ව තමයි සිද්ධ වෙන්නේ. හිතට හොරා මොකක්වත් වෙන්න බෑ. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. අන්තිමට පුළුවන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ආරම්භ කරලා. අවස්ථරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතියේදී අපිට දැනෙන ඒ හුස්මත් මට සමහර වෙලාවට තේරෙනවා සකස් වීමක් එතන තියෙනවා කියලා. කියන්නේ කොච්චර ඒ දෙස උපේක්ෂාවෙන් ඇඟිලි නොගහ බලන්න උත්සාහ කරත් විශේෂයෙන්ම පරියන්කේදී මට දැනෙනවා තමයි කොච්චර අතනොගහ ඉන්න හැදුවත් එතන හුස්ම ඇතිවීමට යම් සිතරමක සකස් වීමක් වාවිසින් කරලා දෙන බවක් වගේ දෙයක් මට තේරෙනවා. ඔබ වහන්සේගෙන් මේ ගැන මම දැනගන්න කැමතියි. හොඳයි. ඒක ඇත්තටම කියන්නේ අපි යම් පමණක දායක වීමක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක තේරුම් ගන්න අපි පුළුවන් තරම් අර ඒකට නිදැල්ලේ නිසි නින්දේ වෙන්න ඉඩ හරින ගතියක්. අපේ අත අයින් කරන ගතියක් තමයි වෙන්නේ. එතකොට තමයි ඒක තැම්පත් වෙන්න ගන්න. එතකොට තමයි යා නිකන් අපි එතකොට පොඩ අඩිය පිටිපස්සට ගන්නවා. අපි අයින් වෙනවා. සිද්ධියට වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ තමයි අර යා ක්‍රමානුකූලව තැම්පත් වෙලා සිහින් වෙලා නොපෙනී ගිහිල්ලා බොහොම සැහැල්ලු ගතියකට හිත එන්න පුළුවන්. ඒ නිසා ඔක වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි සකස් කිරීමක් කරනවා කියන එක දැන ගැනීම වැදගත්. ඊට පස්සේ තමයි ඒකට මේ අයින් වෙලා ඒ කියන්නේ අපිට අවශ්‍ය නැහැනේ අත්‍තරම අපි සකස් කරන්න. ඒක අපිට ඊට පස්සේ තේරුම් යනවා. මම මේක අවශ්‍ය නැහැ මෙතෙන්දී මම අත දාන්න. මෙයාටම වෙන්නේ ඉඩ හරින්නයි තියෙන්නේ. මට එතකොට වෙහෙසත් අඩුයි. මේ සිද්ධියේ නිවැරදි ක්‍රමේ ඒකයි කියලා අපිම තේරුම් අරගෙන අපි පොඩ්ඩක් පැත්තකට වෙලා වීරය අඩු කළා එයාටම වෙන්න ඉඩ හරිනවා. ඉතින් ඒ නිසා ඔය අවබෝධය හොඳයි. දිගට කරගෙන යන්න. ඇත්තටම හොඳයි. තව කාට හරි කියනවද ප්‍රශ්න? කියනවා නම් අපිට අතොස්සල පෙන්වන්න කරන්න. මිලින්ද
අන්මියුට් කරලා කතා කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ සක්මනේදී මම දකුණ ලෙස තමයි ආරම්භය කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඊපස්සේ මම දකුණ ලෙස ගමන් කරනකොට ක්‍රමයෙන් වම දකුණු ස්වභාවයේ නැති වෙලා ගිහිලා නිකන් ඇවිදින ස්වභාවයටපත් වෙනවා. ඒ තුලම ඉපස්සන්නට ඇඟිලි කකුල ඇඟිලි උස්සනකොට එතනින් ඉස් ස්වභාවය මත වෙනවා සාමාන්‍යයෙන් කකුල තියලා ඇඟිලි උස්සනකොට ඉස් ස්වභාවයට තමයි සිත ගමන් කරන්නේ. ඊට පස්සේ ඉස් ස්වභාවය තුල බෙදිනවා යන ස්වභාවයක් මත වෙනවා සාමාන්‍යයෙන්. ඒ ඉස් ස්වභාවය තුල ඒ ගමන් කරනකොට සිතේදී ඇවිල්ලා යන ස්වභාවය තියෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ පාරයන්කේ පුරාවට සිද්ධ වෙන්නේ. නැවතත් යම් කිසි ලොකු කැළඹිල්ලක් වගේ ආවොත් වම දකුණ ලෙස නිතින්ම ඒ ස්වභාවයට එනවා ස්වාමීන් වහන්සේ. නැවතත් අර විදියටම වම දකුණු ස්වභාවය අමතක වෙලා ඉස් ස්වභාවයට යනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙතන ස්වාමීන් වහන්සේ දකින්න දෙයක් තමයි අර පරයන්කේට වඩා සක්මනේ ජවගතියක් කියන හැඟීමක් තියෙනවා. පරයන්කේ ස්වාමීනාස ආනාපාන සතිය තමයි මූලික කමටහන. එතෙන්දී ස්වාමීනාස මේ මුලින්ම ආස්වාස ප්‍රාස්වාස ලෙස උස්ම ගැනීම පිටකිරීම සිද්ධ කරනවා. ක්‍රමයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස කියන හැඟීම නැතිලා ගිහලා උස්ම විතරක් නැහැයි වම්නාස් කුඩේ ගොඩක් ලාට වැඩිම සිද්ධ වෙන්නේ. ඒ වදින තැන පිළිබඳ හැඟීම තමයි පවතින්නේ. ඊපස්සේ එතනින් තුනිය වෙලා ගිහිල්ලා ඉස්ස භාවයටපත් වෙනවා. ඒ එතෙන්දී සාවිනාසාර පුරුදු වෙලා විසාදෝ සිටිවිලි ඇවිල්ලා යනවා ඉස්ස භාවයට එනවා. ඊට අමතරව නිින්ද යන ස්වභාවයක් කියනසනද එතෙන්දී වෙන ස්වභාවය මතක නැහැ. නමුත් අර අවදි වන්නේ එක්කෝ දිග හරි කෙටි ආස්වාසයකට ඇවිල්ලා දිග ප්‍රාස්වාසයකට වගේ ගිහිල්ලා එනවා. නැවතත් නිශ්චල ස්වභාවයටපත් වෙනවා. අර විශේෂත්වයක් දැක්කේ සාවිනසර පියර නිශ්ශබ්දව ඉන්න ස්වභාවය තුල ඉඳ ගිහිල්ලා ඇහැරෙනවා වගේ ස්වභාවයක් අත්දකින්න සාම. ඔව් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? අවුරුදු 2ක් විතර. දැන් මේ කයේ මතුවෙන වේදනා වගේ දේවල් එහෙම නැත්නම් ධාතු ලක්ෂණ ඒවා එහෙම මීට කලින් නිරීක්ෂණය කළාද? ගොඩක් කලින් සාවිනාස අත්දැකලා තිබ්බ කියන ශරීරයේ තද වෙලා සාවිනාසාර නිකන් හුස්ම ඉර වෙලා තද වෙලා නිකන් අර පොකුරන අර පොළවේ ඉරි කරනවා වගේ සාවිනාසෙන් එංග ඉර වෙලා ඉන්න ගතිය සාවිනාස මේ එතකොට කයේ විවිධ කම්පන ස්වභාවයන් ඒ වගේ දේවල් එහෙම ඒක සාවිනාසන නිශ්චල ස්වභාවයේදී මතුවෙලා දැන් ඒවා ඉතර ගානක් නෑ සාවිනාස. හරි. දැන් අර වේවුනා ස්වභාවයන් ඇවිල්ලා ඒවත් බොහොම සියුම් වගේ තියෙන්නේ. හරි. ඒවත් චුට්ටක් ඒ කියන්නේ දැන් නරක නැහැ යන විදිහ නරක නැහැ. හැබැයි පොඩ්ඩක් අර පාර පිරිසුදු කරගන්න පුළුවන් අපේ තියෙන සිතේ සංකා සැක සංකා දුරු කරගන්න පුළුවන්. අපි හොඳට මේ මතුවෙන සියුම් කම්පන චංචල ස්වභාවයන් නිරීක්ෂණය කරමින් හිටියානම් එතකොට ඒ හරහා අපි තුල ප්‍රඥාවක් වැඩෙනවා. ඒ ප්‍රඥාවේ යම්කිසි අවස්ථාවකදී ඊට පස්සේ අර හිස් බවට යනවා නම් ඒ කියන්නේ හරි. එහෙම නැතුව අපිට අර ඔක්තන හිස් කිව්වට අරමුණ නිකන් මේ අපේ සතිය දුර්වල වෙලා හිතේ තීන මිද්දේ ඇවිල්ලා එතනත් එක්ක ටිකක් පැටලෙන ඉඩ තියෙනවා. ඉතින් මේ පැටලෙල්ල දුරු කරගන්න පුළුවන් අපි හරියටම හොඳට සිහියෙන් අවදියෙන් අර මතුවෙන අරමුණ දිහා බලමින් වාසය කරද්දී ඒවයි ඇති වෙන නැති වෙන ස්වභාවය දකිද්දී ඒ අවස්ථාවකදී අර හිත පයින්න පුළුවන් හිස් ස්වභාවයකට. ඒක වැරද්දක් නෑ. ඒ නිසා පොඩ්ඩක් ඒ ක්‍රමේ පොඩ්ඩක් හදාගන්න. එතකොට Tamanට පිරිසුදුව තේරෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. තාම නිකන් අර අපි වටේ අතගා ඉන්නකොට මෙහි කොහෙටද ගියා වගේ ගතියක් තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේ මතුවෙන අරමුණු ඒවා සියුම් තමයි. හැබැයි අපි එතනට අවධානය යොමු කළාම ඒ අරමුණ හඳුනා ගන්න පහසුයි. ඒ කියන්නේ අපි අර බාහිරින් බලනකොට ඒක තාම ලං වෙලා නැති නිසා බොහොම සියුම්ම දැනෙනවා. හැබැයි පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවාම අපේ අර සමාධි ලක්ෂණය එතනට
එකතු වීම නිසා ඒ අරමුණ ප්‍රකට වෙන්න ගනීවි. එතකොට ඒ අරමුණට සිද්ධ වෙන්නේ කොහොමද? නැත්නම් ඒ අරමුණ හැසිරෙන්නේ කොහොමද කියලා බලබලා ඉන්න ඕනේ. ඒ බලබලා ඉන්න අවස්ථාවකදී හිත හිස් වෙන්න පුළුවන්. ඒ නිසා එයාගේ අර ක්‍රමානුකූල බවක් පොඩ්ඩක් භවනාවට එකතු කරගන්න. එතකොට පාර මේ පිරිසුදු කරගන්න පුළුවන්. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. කාටවත් ප්‍රශ්න තියනවාද නැත්නම් අපිට පුළුවන් අවසන් කරන්නේ. ඔව්. මාත් හිතනවා දැන් අපි පැයකට ආසන්න වෙලාවක් අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් අපි සවස් 4:30ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.